දැම් පිංහතුනි අපි කාටත් මේ සංසාර ගමනේ ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් දීර්ග සංසාර ගමන කියන මේ කාටත් රාග දවේශ මෝහ අපි කාතුලත් අඩු වැඩි වසයෙන් තියෙනවා. හැමෝගෙම හිත්වල කෙලෙස්වල ස්වභාව මේ එකම මට්ටමකින් එක විදිහට තියෙනවා නෙමේ. මනුස්සලෝක මනුස්සයෝ බුදු හාමුදුරන්ගේ ධර්මය විස්තර වෙනවා නානත්ත කායා නානත්ත සංඥය. දැන් අපි ගමු මනුස්්‍යයෝ කෝටියක් මිනිස්සු ගැන හිතන් රූපෙන් ගත්තත් එකක් කෙනා එකක් කෙනා එකක් කෙනා අතර වෙනස්කන්තියන. මූුණ පුංචියට තිබුණට මහා විශාල දෙයක් නෙමේ පුංචි මේ ඇස් දෙකයි නහයයි කම්බුල් දෙක මේ තොල් දෙක කොන්්ඩේ එතකොට මේ මූුණ තුළින් ගත්තොත් කෝටියක් මිනිස්සුන්ගේ මූුණු ගත්තත් ඒ මෝන පිහිටලා තියෙන්නේ ඔය කෙස්ටිකයි නලල තියෙනවා ඇහි බැඹ තියෙනවා ඇස් දෙක තියෙනවා නාසය තොල් පෙති ඔය ටික තමයි තින් මූනෙන් විතරක් ගත්තත් කෝටියක් මිනිස්සු ගත්තත් එකිනෙකාගේ වෙනස්කන්තියන දැක්ක ගමන් අදුරන් පුළ මේ අසවලා මේ ආසවලා මේ අරයා එතකොට අපිට පේනවා මනුස්්‍යයන්ගේ රූපයනුත් වෙනස්කන්තියෙන් ඒ විතරක්න මේ සිතුවිලි නානත්ත සංඥේ ඔහුගේ අදහස් ආකල්ප සිතුවිලි ඒ සියල්ල වෙනස්. ඒ මනුස්්‍යයන්ගේ වෙනස්කම් වගේම සත්ව ලෝක හිතන් සත්තු අතර කොච්චර සත්වයෝ ඉන්නවාද. මොන තරන් සත්වයන්ගේ වර්ග තියෙනවද. බුදු හාදුරක තැනක දේශනා කරන මහනෙන මේ සත්ව ලෝක හරිම විසිතුරි. මේ සත්වලෝක විසිතුරු බව කියන්නේ හිතේ තියෙන විසිතුරු බවමයි කියෙන. ඒ අය සසරී රැස් කරගත්ත කර්ම චේතනා සිතුවිලි මේ සියල්ල ඒ අයගේ උපතට බලපාලා තියෙනවා. ඒ නිසා පිංහතුනි අපි කාගෙ තික්තොල රාග දේශ මෝහාදී ක්ලේෂයන් අඩු වැඩි වසයෙන් තිය. ඔබ දන්න අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා පස්වෙනි සතිය ලෝකයේ දිහා බැලුවා මේ ධර්මය නම් පරම ගහම්බීරයි. හැබැයි මේ ලෝකෙ මනුස්සයෝ කෙලෙස් තුළමයි ජීවත්වෙන්නේ. කෙලෙස් සොලින්මයි සතුට හොයන්නේ. කෙලෙස් තුළින්මයි සැනසීම හොයන්නේ. මේ වගේ පරම ගාම්බීර ධර්මයක් මේ මිනිස්සු අවබෝධ කරගනේවි දෝ කියලා බුදු ඇසින් බැලුව. එතකොට බුදු හාන්දුර ලෝකෙ දැක්කේ හරියට උපමාවකට පෙන නෙලුම් විලක් වගේ කියන. ලෝක සත්‍යයන්ගේ කෙලෙස්වල ස්වභාව එකිනෙක පුද්ගලයාගේ මනසේ ක්ලේෂ ධර්මයන්ගේ අඩු වැඩි ස්වභාවි බුදු හාන්දුර දකින්නේ හරියට නෙලුම් විලක් වගේ. නෙලුම් විලක් ගැන හිතන්න සමහර මල් තියෙන තමහර පොහොට්ටු අතුර ඇතුළෙම කුණු වෙලායන උඩටවත් එන්නේ. සමහර ඒවා උඩටවත් මතු නොව ඇතුළෙම කුණු වෙලා සමහරය උඩට මතු වෙලා පිපෙන් ඇතු කුණුවෙන. සමහරය උඩට මතු වෙනවා පිපෙන් ආසන්න හිරු රැස් වැටෙනකොටම විකසිත වෙන. සමහරය හොඳට උඩට මතු වෙලා පිපිලා බොහොම ලස්සනයි පරිසරයක් සුවදවත් කරන. බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයන්ගේ හිත්වල ස්වභාව දකිනෝ. අල්පර ජක්ක මහරජක්ක කෙලෙස් අඩු අයත් ඉන්නවා කෙලෙස් වැඩි අයත් ඉන්නවා. ඒ සත්වයන්ගේ කෙලෙස්වල ස්වභාවි බුදුරජාණන් වහන්සේ දැකලා බුදු හාමුදුරු බුදු වැසින් දකිනවා නමුත් මේ සත්වයන් තුළ ධර්මාවබෝධයට සසර පින තියෙනයි ඉන්නවා. අස්සවනතෝ ධම්මස්ස පරිහායන්ති. ඒ අයට මේ ධර්මය අහන්න නොලැබුණොත් ඒ අයි පිරිහෙනවා. හැබැයි භවිස්සන්ති ධම්ම සංඥාතාරෝ මේ ධර්මය අවබෝධ කරගන්න අය පින් ඇති අයි මේ ලෝකෙ ඉන්නවා පහළ වෙනවා. ඒ අයට මේ ධර්මය ඇහුණොත් අවබෝධ කරනවා. හැබැයි මේ ධර්මය අහන්න නොලැබුණොත් මිනිස්සු පිරිහිලා යනවා. අන්නේ වෙලේ තමයි බුදුරජාණන් වහන්සේ මං මේ ලෝකයාටම මේ අවබෝධ කරගත් ධර්මය දේශනා කරනවා කියලා අධිෂ්ඨානයක් ඇති කරගෙන උදානයක් පල කරා. අපාරුතාත්වේ සං අමතස්ස ධාරා යෝ සෝතවන්තෝ පමුච්ජස්සු සද්ධං කියර. ඔන්න බුදු කෙනෙ කායිමත් මේ ලෝකෙට පහළ වුණ. අවබෝධ කරගත් ධර්මය ලෝකයාට දෙව් මිනිස් ලෝකයාට මහා කරුණාවෙන් දේශනා කරනවා. සද්ධාව ඇත්තෝ දෙසවන් යොමා මේ ධර්මය මසත්වා කියල උදානයක් පල කරා. එතකොට පිංහතුනේ අපි කාගෙත් හිත්වල අපි කතා කරේ රාග දේශ මෝහ මේ කෙලෙස් තවත් මේවා බෙද පෙදා චිත්තෝපක්ලේශ හැටියට ගත්තත් අනුසේ ධර්ම ආශ්‍රව ධර්ම ඒ විදිහට ගත්තත්
මේ මූලිකෝම රාග දේශ මෝහ කියන මේ ක්ලේෂයන්ගේම එක සුරූප දකින්න පුළුවන්. ඔබ කියවල ඇති සමහරලාවට පූජනය රේරුකානේ චන්දවිමල මහනායක ස්වාමීන් වහන්සේගේ කෙලෙස් 1500 කියලා ලියපු පොතක් තියෙනවා. මේ හිතේ ඇතිවෙන ක්ලේෂයන් එකින් එක විස්තර කරමින් ලියපු පොතක්. එතකොට මේ වගේ මේ හිත ඇතුළේ හිත්වල මතුවෙන සිතුවිලි පාපී සිතුවිලි කෙලෙස් සිතුවිලි එක සුරූපයෙන් මතුවෙන්. හැබැයි හොඳට සිහියෙන් බලද්දී හිත පිහිටවාගෙන බලන කෙනාට ඒ ක්ලේෂයන් කොටස් 3කින් දකින්න පුළුවන්. එක්කො ඒ සියල්ලම රාගය මුල් කරගත්ත දේවා. එක්කො දවේශය මුල් කරගෙන මතුවෙන දේව එක්කු මෝහය නිසා මතුවෙන දේව. එතකොට මේ හිතේ ස්වභාවයක් එක්ක ඒ පුද්ගලයාගේ ක්ලේෂ ධර්මයන් වෙනස් කන්තියෙන. දැන් ඔබ දන්නවා සමහරයින්නවා රාග චරිත. ඒ අයගේ රාගය හරියට බලවත්. ඒ අයි රාගයෙන් හරියට පීඩාවිදිනවා. සමහරයින්නවා දවේශ චරිත පුද්දුම කේන්තියක් යන්නේ. හරියට දවේශය කේන්ති යන පොඩි දේටත් පුද්දුම විදිහට තරහගන්න. ෂනික කෝපය කේන්තිය තවයි ඉන්නවා. ඒ අයට කොච්චර කිව්වත් තේරෙන්නේ මුලාව මෝහේ. එතකොට මේ වගේ ප්‍රධාන වසයෙන් හිත විසිරෙන චරිත එක චරිත ගොඩක් ඉන්න. සද්ධහා චරිත ඊළඟට ඔය වගේ එක චරිත විස්තරෙත් ගොඩාක් තියන විසිද්ධි මාර්ග විස්තර කරන පුද්ගල චරිත විස්තරයක්. එතකොට අපි ගමු මූලික වසයෙන් අපි කතා කරන්න මේ රාග දවේශ මෝහ කියන ප්‍රධාන වසයෙන් බෙදල අපිට තේරුම් ගන්න පුළුවන් ක්ලේෂය. දැන් ඔබ හොඳට ඔබේ හිත දිහා බලනකොට ඔබ මේ බණහනකොට ඔබට මේ කියන දේ තේරුම් ගන්න පුළුවන්නම්. ඔබට ඔබේ හිත දිහා බලන්න පුරුදු වෙන්න එකට තරමය කෙන චිත්තානු පස්සනා සති පට්ඨාන. චිත්තානු පස්සනාව ගැනිකන් සරලව දැනගන්නකු. ඔබ සතර සති පට්ඨාන පොතක් හොයාගෙන පෙරලල බලන්න මොකක්ද මේ චිත්තානු පස්සනාය බුදු හාන්දුරුව විස්තර කරලා තිය. ඒක විස්තර කරන අපේ හිතේ ඇතිවන හැම සිතුවිල්ලක්ම ඒක බෙද බෙදා බලන හැටි. ඒක ප්‍රහාණය කරගන්න අකුසලයක් නම් ඒක ප්‍රහාණය කරන්න උත්සාහ කරන හැටි විස්තර කරන. දැන් අප හිතම අපිට ඇතිවෙන රාග සිතක් ඇතිවෙන. අන්න හොඳට සිහියෙන් ඉන්න කෙනා දකිනවා රාගංවා චිත්තන් රාගන් චිත්තන්ති පජානාති. මගේ හිතේ දැන් රාග සිතුවිල්ලක් බලවත් වනා කියලයා දනගන්න. ඒ දැනගත්තොත් නයාට එක ප්‍රහාණය කරන්න පුළුවන්. ඊට පස්සේ ආයක ප්‍රහාණය කිරීම පිණිස අසුභ භාවනාව පිළිකුල් භාවනාව ධාතු මනසිකාරය ඔය වගේ කායගතා සති භාවනා වඩන. දැන් එහෙම භාවනා මෙනෙහි කරනකොට අපි හිතම රාග සිතුවිල් හිතෙන් නැති වුණා කියල. ඒ නැතිවෙනකොට මෙයා දන්නවා වීත රාගංවා චිත්තම් වීත රාගන් චිත්තන්ති පජානාති. දැම් මගේ හිතේ අර රාග සිතුවිල්ල නැති වුණා. මගේ හිත දැන් වීතරාගේ මට්ටමට පත් වනා කියලා දැනගන්න. ඊට පස්සේ අපි හිතම හිතට කේන්තියක් ආපය හොඳට තරහගිය වෙලා. හොඳට හිත දිහා බැලුවොත් ඇත්තට මගේ හිතට මොකද දැන් වෙලා තියෙන්නේ කියලා තමන්ගේ හිත දිහා සිහියෙන් බැලුවොත් තේරෙනවා. තමන්ගේ හිත දවේශ සහගතව දවේශයේ බලවත්වෙච්ච වෙලාව. ඒක දැනගත්ත කෙනාට තමයි පුළුවන් මෛත්‍රී භාවනා වඩන්න කරුණා මුදිතා උපෙක්කා සිහි කරන්න සතර බ්‍රහ්ම විහරණ වඩන්න විශේෂයෙන් මෛත්‍රී වඩනවා. මෙත්තා භාවේ තබ්භා ව්‍යාපාදස්ස පහනයි. මෛත්‍රිය තමයි මේ තරහව කේන්තිය ගැටෙන ගතිය දවේශය මේවා නැතිකරගන්න උපකාර වෙන ප්‍රබලම භාවනාව මෛත්‍රය. අපිතම යහොදට මෛත්‍රී වටනවා නිතර මෛත්‍රී වඩන. එතකොට අර දවේශ හිත තමා තුළම ඇකිලිලා යටපත් වෙලා යන. නැතිවිච්ච ගමන් දන්නවා මගේ හිතේ දැන් දවේශය නැති වුණා. ඒ වගේම තමයි මෝහයත්. හිත විසිරෙනවා අපි හිතම හිත කලබලයි විසිරෙනවා. හැම වෙලාවෙම මේක කොහොම දරක කොහොමද මේක කොහොමද හිත විසිරෙනවා කලබලයි. ඇවිස්සිච්ච හිතක් තියෙන සංසිදීමක් නෑ. අන්න එතකොට බුදු හාන්දුරුව පෙන්න්නනවා ආනාපාන සති භාවේ තබ්බා. විතර්ක සංසිඳවන්න නම් ආනාපාන සතිය වඩන්න. අන්නේ ආනාපාන සතිය වඩන. හුස්මරැල්ල ඔස්සේ හොදට හිත පිහිටවාගෙන ආශවාස ප්‍රශ්වාස මෙනෙහි කර. ආනාපාන සතිය හොදට වඩනකොට දැන්යාගේ හිත සංසිදෙන. බුදු හාදුර උපමාවකට පෙන්න්නනවා මහනෙනේ දූවිලි ඇවිස්සිලා තියෙන පොළොවකට
පොද වැස්සක් වැටෙනවා. අන්න ඒ වගේ තමයි කෙනවා විසිරෙන කලබල වෙච්ච ඇවිස්සිච්ච හිතට ආනාපාන සතිය වඩනවා කියලා කියන්නේ සැනින් හිත සංසිතිලා යන තැන්පත්වෙන. ඒ නිසා පිංහතුන මේ කියන භාවනා ක්‍රම කීපේ අපි කොහොමද අපේ ජීවිතයට ප්‍රායෝගිකව ගලප ගන්න කියන කාරණය අද අපි කතා කරන්න. ඒ නිසා ඔබ සාමාන්‍ය ඉදිනෙද අපි හිතම භාවනා කරන කෙනෙක් කියලා හිතාගෙන සමහරයින්න භාවනා කරන. හොඳට බනාහනවා හොඳට බණ දන්න කාලයක් බනාහලා ධර්මය ගැන හොඳ දැනුමක් තියෙනවා. එතකොට එහෙම කෙනෙක් දැන් අපි ආමම් බනහලා තියෙනවා මං බණ දන්නවා මං හොඳට කියෝපු කෙනෙක් මං හොදට බනහපු කෙනෙක්. හැබැයි මතක තියාගන්න ඒ ඔබේ දැනුම ඒ දැනුම ඔබේ අවබෝධයක් බවට පත්වෙන්නේ ඔබ ඒ අහන ධර්මය තමාතුලින් ගලපල බැලුවොත් විතරයි. ඒ අහන ධර්මය තමාතුලින් ගලපා බලනවා. ඒකට කෙන ඕපනයිකෝ තමාතුළට පමුණවාගෙන ඒ ධර්ම කරුණු තමාතුලින් විමසමින් තමන්ගේ ජීවිතය තුළින් ගලපල බලන ඕපනයික. අන්න ඒ විදිහට තමාතුලින් අහන ධර්මය විමසල බලන්නවා. දැන් අපි හිතම ඔබට කේන්ති යනවා. සමහරයින්න හරියට තරහ යනවා කේන්ති යනවා. එතකොට ඔබේ හිතේ ස්භාව ඔබට හිත දිහා බලනකොට තියෙනවා මටනම් කේන්ති යන හිතක් තියෙන. මටනත් දවේශ හිතක් තියෙන්නේ. මට හරියට තරහයනවා කේන්තියන මට අනුන් කරන දේවල් සමාරුකෙන මට පෙන්න්නට බෑයාක. එතකොට ඒ වගේ එක කෙනගේ දේවල් තමන්ට රොස්සන්නේ. ඒ අයි සමහර පුද්ගලයෝ දකිනකොට කේන්ති යනවා තරහ යනවා. එවැනි වෙලාවක මතක තියාගන්න ඔබ පුරුදු කළ යුතු භාවනාව තමයි මෛත්‍රිය වැඩිපුර වඩන්. මෛත්‍රිය. ඒ මයිට් එක පාට මෛත්‍රය ගැන කීවොත් අර දවේශය උපාදාන කරගෙන ඉන්න කෙනාට හිතෙන්නේ මම්මකොට දෙයට මෛත්‍රී වඩන්න. අන්න දවේශයම ඊළඟ එක. යන දවේශ සිතුවිල්ල තුළින්ම මෛත්‍රිය ගැන හිතනකොටම දවේශ සිතුවිල්ලෙන් එක යටපත් කරගන්න මම්මකොට යාට මෛත්‍රී වඩන්න උන් අපිට මෙහෙම කර අන්න එහෙම හිතනවා. පිංගතුනේ මෛත්‍රිය පටන්ගන්න තමන්ගෙන්. දැන් අපිට කවුරු හරි ගැන ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතම අසවලා මට මෙහෙම කරා මුම්මට මෙහෙම කරා කියලා කවුරු හරි කෙනෙක් පුද්ගලය ගැන ඔබට කේන්තියක් තරහක් වෛරයක් තියෙන. අප හිතම ඒක සාධාරණ හේතුත් තියෙනවා කියලා. හැබැයි ඔබ කාට හරි වෛර කරනවා කියලා කියන්නේ ඇත්තටම වෙන්නේ බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්නම් මහනෙනේ ගිනි අඟුරු ගොඩක් තියෙනවා ගිනියන් වෙච්ච ගිනි අඟුරු ගොඩක්. කායික හරි තරහෙන් අපි මොකද කරන්න ගිහිල් අතින් අරගෙන කාටහරි ගහන්න ලෑස්තිවෙනවා ගිනි අඟුරු. එතකොට මොකද වෙන්න තමන්ගේ මත පිච්චෙනවා තමන්ගේ මල්ල පිච්චෙනවා තමන්ම දුකට පත්වෙන. බුදුරජාණන් වහන්සේ වදාලා අනුන්ට වෛර කරනවා කියන්නේ අනතුරේ වැටෙන්නේ තමන්මයි. ඊළඟ උපමාවෙන් බුදුහාදුරුවෝ පෙන්න මහණෙනි කෙනෙකුට වෛර කරනවා කියලා කියන්නේ හරියට අනුන් එක්ක තරහට තමන් වසබොනවා වගේ වැඩ. කාගෙන් හරි පලිගන්න හිතාගෙන තමන් වහපොනු. ඒ වගේ අනුන් ගැන තියෙන තරහා වෛරය කියන්නේ වෙනසෙන්නේ තමන්මයි. ඒ දවේශ හිත ඇතිවුණේ කාතුළද තමන් තුළ තමන්ගේ හිතමයි අපිරි සිතුවෙන්. ඊළඟට බුදුහාන්දුරෝ පෙන්වා මහනෙන යකඩේ කහටගන්න මලකඩ. ඒ යකඩෙම විනාස කරල දානව වගේ තමයි දවේශය කියන්න. තමන්ගේ හිතේම උපදිනවා තමන්ම අයෝනිසෝ මනසිකාරය යෙදියදී දවේශයට කරුණු එකතු කර පෝෂණය කරගන්න ඒක හරියට යකඩේ කහටගන්න මලකඩ යකඩේම විනාසවේගෙන විනාසවේගෙන යනවා වගේ. අපේ හිතම අකුසලින් පිරිලා අපිම විනාසේ කරා දුගතිය කරා යන විදියට අපිම පාරහදාගන්න. ඒ නිසා අනුන්ට දවේශ කිරීම තුළ වැඩිමහානිය තියෙනෙ තමන්ටමයි. එක හොඳට හිතන්. තමන් තමයි විශාල් මකුසල් ගොඩක් රැස් කරගන්න තමන්ටමයි හානි. එනිසා පිංහතුනි මෛත්‍රී වඩනකොට බුදුහාන්දුරු පෙන්වා මෛත්‍රී භාවනාවේදී පළවෙනියටම මෛත්‍රී කරන්න කාටද. තමන්ට අත්තානං උපමංකත්වා තමා උපමා කරගෙනයි මේ භාවනා වඩන්නේ. ඒ නිසා ඉස්සල්ලාම තමන් ගැන හිතනවා. මම නිදුක්කෙම්වා මම නිරෝගිවෙම්වා මම සුවපත්තෙම්වා වෛර නැත්තෙක්වෙම්වා තරහ නැත්තෙක්වෙම්වා ඊරිසියා නැත්තෙක්වෙම්වා දුක්පීඩා නැත්තෙක්වෙම්වා සුවපත්තෙම්වා සුවපත්තෙම්වා
හොඳට තමන්ට හිතයොමු කළ තමන් ගැන මේ දැන් මෛත්‍රී වඩන්. ඔබ අප්‍රමාණ ක්‍රමයට දිසාවසේ මෛත්‍රී වැඩුවත් මහගත ක්‍රමයට ප්‍රමාණයක් කරගෙන ප්‍රමාණය විශාල කර මෛත්‍රී වැඩුවත් ඔබ ඉස්සරලා මෛත්‍රී වඩන්නේ තමන්ට හොඳට තමන්ගේ හිත දිහා බලාගෙන කිස් මුදුනේ නම් පාදාන්ති දක්වාම තමන්ගේ ශරීරයේ හිතෙන් අරමුණු කරගෙන හොඳට හිතනවා මම නිදුක්වෙම්වා මම නිරෝගි කෙනෙක්වෙම්වා මම සුවපත්වෙම්වා වෛර නැත්තෙක්වෙම්වා තරහා නැත්තෙක්වෙම්වා හිරිසියා නැත්තෙක්වෙම්වා දුක්පීඩා නැත්තෙක්වෙම්වා සුවසී ජීවත්වෙම්වා සුවපත්වෙම්වා සුවපත්වෙම්වා කියල නැවත හිතනවා. එහෙම හිතනකොට අන්න දැන් දවේශ හිත බලවත් කෙනාට තේරෙනවා මම නිදුක්වෙම්වා බලපුහම දවේශය නිසා ඇත්තටම තමම් ලෙඩ වෙලාතියෙන්. මම නිරෝගිවෙම්වා මම සුවපත්වෙම්වා කියල හිතුවට තමන්ට කෑම ටික කාගණ්ඩ බෑ රෑට නිදාගන්න ගියත් මතක්කෙන්නේ තරහකාරය අර ප්‍රශ්න ටික මතක්කෙන්නේ අසවලා මට මේක කරා කියලා හැම වෙලාම දවේශය වෛරය නිසා තමන්ගේ සැනසීම නැති වෙලා තමන්මයි දුකට පත්වෙලා තිය. අන්නේ නිසා තමා අරමුණු කරගෙන හොඳට මෛත්‍රිය වඩලා එහෙම මෛත්‍රිය වැඩෙනකොට ඒ විදිහට මයි මේ ලෝක අනිස් සත්‍යයෝ. ඉස්සලා තමන්ට අජ්ජත්තංවා කායේ කායනු පස් තමාගේ කාය ගැන තමන් ගැන හිතනවා. ඊළඟට බහිද්ධවා බාහිරය ගැන හිතලා ඒ අයගේ හිතුත් මේ ස්භාවයෙන්ම යුත්තයි. බාහිර ලෝකයාම අරගෙන මෛත්‍රී වඩනොයි අයට ප්‍රමාණ වසයෙන් වෙන්න පුළුවන් දිසා වසයෙන් වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අපිට දවේශයක් කේන්තියක් වෛරයක් පටිගයක් ගැටෙන අරමුණක් හිතට ආවොත් මෛත්‍රියම වඩන්න කිය. බුදු හාන්දුර අපිට පෙන්වීම මෙත්තා භාවේ තබ්බා. ව්‍යාපාදස්ස පහනය තරහාව කේන්තිය ව්‍යාපාදය මේවා නැති කරගන්න නම් මෛත්‍රී වඩන් මෛත්‍රීම පුරුදු කරන්න. ඊළඟට රාගේ සමහරයින රාග චරිත කෙලෙස් හරියට බලවත්. හරියට දැක් සමහරලාවට මේ කෙනෙකුට රාගේ කියපු ගා මතක් කෙන්නේ එක්කො මේ සල්ලාලක මේ යන කෙනෙක්ද වෙන කාන්තාව පස්සේ යනවද එක්කො එන පිරිමි පස්සේ යනවද මේ පවුල් කඩාට ඒවත් ඒක රාගේ එක පැත්තක් තමයි. සමහර රාග චරිත ඉන්නවා ඒ අය ආස කරන්න එක්කො ලස්සන දේවල්වලට ලස්සන දේවල් එක්කො මල්වලට වෙන්න පුළුවන් ඇඳුම් පැළඳුම්වලට වෙන්න පුළුවන් යානවාහන ඉඩ කඩන් එතට මේවැ සීමාවක් නෑ සමහරුට. එතකොට ඒ තුළම ඔහු පීඩාවට පත්වෙනවා. ලස්සන දේවල් හොයා ඇස පිනවන්න කණ පිනවන්න මිහිරි හඬ ඊළඟට රස කෑම බීම කන්න මේ පංච කාමයම්ම කාමය කියලා කියන්න ඇහෙන් දකින රූප කනෙන් අහෙන සබ්ද නාසීට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයිට දැනෙන පහස ඒ තුළ සැපය සතුට සොම්න්නස හොය ඒ ඔස්සෙමයි දුවන්න හිත. හැම වෙලාම හිත උත්සාහ කරන්නේ ඇහැ පිනවන්න කෙලෙස් සහිත රූපවලින් සතුට ඇතිවෙන රූපවලින් ඇහැ පිනවගන්න. හැම වෙලාම මිහිරි හඬ සංගීත ආස කරන දේවල් මිහිරි දේවල් වලින් කණ පිනවගන්න. නාසයට දැනෙන ගඳ සුවඳ ගඳත් එක්ක ගැටෙනවා සුවඳට ඇලෙනවා සුවඳ වර්ග හොයා යන හැම වෙලාම රස සල් මිනිස්සු කන්න බොන්න කොච්චර වියදන් කරනවද කියලා සමහර එක වේලට ලක්ෂ ගණන් වියදන් කරන මිනිස්සු ඉන්න ලෝකෙ පුරා යනවා අසවල් රටේ මේ කෑම වේල හොඳයි මේ රටේ ගිහිල් අපි කෑව අසවල් හෝටලින් හරි රහයි ඔහොම කියා ඒව හිතේ තියාගෙන සිහි කර එක කෑම වේලක් වෙනුවේ සමහර වෙලාවට මිනිස්සු කොච්චර දුර යනවාද දිව පිනවන්න ඒ රසේ පිනවන්න හොයා යනවා. එදකොට මේ පංච කාමයන්ට මේ කාමයට රාගයට වැඩිපුර ඒ කාමයන් පැත්තට ඇදෙන කෙනා රාගේ පැත්තත් යාගේ බලවත්. එතකොට ඒ විදියට ගොඩක් බලවත් නං බුදු හාන්දුරු පෙන්නනවා අසු භාවේ තබ්බා අසුබේ වඩ දැන් අර කෑම බීමන ඉවට තව එකින් එක තියෙනවා. වැඩිපුර ආහාරවලට ගොඩාක් ගිජු බවක් දක්වනවන ආහාරයේ පටික්කුල සංඥාව වඩන්න කියන. එකත් භාවනාව. අපි කෑම ගන්නකොට ඒ පිගාන දිහා බලාගෙන ඔබ සමහලාට සිල් ගන්න දවස්වල දැකල ඇති සිල් ඇත්තෝ තමන්ට ආහාර ටික ලැබුණට පස්සේ ප්‍රත්තිවේක්ෂා කරනවා. ස්වාමීන් වහන්සේලා ගොඩක් ආරණ්‍යවල ස්වාමීන් වහන්සේලා ගොඩක් වෙලාවට වාක්‍යයක් කියන. පටිසංකායෝ නිසුව පිණ්ඩ පාතම් පටිසේවාමය ඔය විදියට මෙනෙහි කරනවා නුවනින් මෙනෙහි කරනවා.
මං මේ ආහාර ගන්න ශරීරය ලස්සන කරගන්නවත් මදේ පිණිසවත් සැප පිණිසවත් මේ නික ඇඟ හදාගන්න කනවා බොනුව නෙමේ මේ ආහාර ටික ශරීරය පවත්වගන යන්න පමණයි පැරණි කුසගිනි වේදනා නැති කරගන්න අලුතෙන් උපදින කුසගිනි වේදනා නිවාගන්න කොහොම හරි මේ ධර්ම මාර්ග යන්න ජීවිතයේ පවත්ව ගන්නමයි මං ආහාර ගන්න රස තෘෂ්ණාවකට හොයාගෙන යනවනෙමේ එතකොට මේ කෑ ඊළඟට තවත් නුවනින් හිතන මේක කටට අරගෙන කෙලත් එක්ක මිශ්‍ර වෙලා මේක හපල ගිල්ලට පස්සේ හරියට කොච්චරනම් අර බල්ලෙක් වමනි දැම්ම වගේ ඊළඟට මේක බඩවැල්ලෝල ඇම්බරිලා අසූචි බවට පත්වෙලා අයිනකොට කොච්චර දුර්ගන්ධයක්ද අපි ආස කරලා ලක්ෂ ගනම් වියදං කරලා ආහාර සමහරු ජීවත්වෙන්නෙම කන්න මුළු ජීවිතේම තියෙන කෑමබීම කෑමම තමයි හැබැයි නුවනින් විමසනකොට අන්න බලන්න ඒකට ප්‍රතිවිරුද්ධ දැම් බලන්න දවේශය නං ඇතිවෙන්න දේශයට ප්‍රතිවිරුද්ධ දේතයි මෛත්‍රී වඩන්න කියන. රාගි පැත්ත බලවත් නං ඊට ප්‍රතිවිරුද්ධ දේ තමයි අසුබේ. ආහාර තෘෂ්ණාව වැඩි නං ඒකට ප්‍රතිවිරුද්ධ දේ තමයි ආහාර පටික්කුල සංඥා වඩා. ඊළඟට මේ කය ගැන බුදුහාන්දුර පෙන්න්නනවා මහනෙන මේ රාග සිතුවිලි පංච කාමයන්ට හිත ඇදෙන සිතුවිලි යටපත් කරන්න පුළුවන්. අසු බහ භාවේ තබ අසුබේ වඩන් හරි මේ ශරීරෙ දෙතිස් කුණුප කොටස් බෙද බෙදා බල නොමේක පිළිකුලයි ඇත්තට මේ හමකින් වැහිලා පිටින් බොහොම ලස්සන්ට උපදාගෙන හිටියට හමට ඇතුළෙන් කොයි වගේද මේ මස් නහර ලේ පිරිච්ච නහරවැල් පෙනහලු බඩවැල් අසූචි හිස්මොල වකුගඩු අක්මාව එකින් එක හිතනවා හිස් මුදුනේ ඉඳ හිස්මොල මේ ඇතුළෙ තියෙන දේවල් එකින් එක බෙදබෙදා බලන්න අන්නයාට ජීවිතයේ ඇත්තම ස්වභාවේ යථා විදිහට දකින්න එක බොරුවක් නෙමේ මතකතියාග බොරුව තමයි මුලාවෙන් කෙනෙක් දිහා දැක්ක ගමන් අනේ හරි ලස්සනයි හරි ලස්සන ඒ අපිට යථාර්ථය පේන්නේ අපිට පේන්නේ අර බාහිර තියෙන ඔපේ විතරයි අපි ඒක විනිවිදගෙන ඇත්ත දකිනවා අන්න ඒක තමයි අසුබෙන් කරන්න. අපි යථාස භාවෙන් ධාතු වසයෙන් බලනවා සතරමහා පටවියාපෝ තේජෝ වායෝ එහෙම බෙද බෙදා බලනවා. ඊළඟට තව ඒකට ගැලපිලා යන ඒහා සමාන භාවනා ක්‍රම තියෙනවා. අසුභයත් එක්ක නව සීවතිකි. අම්මගේ ශරීරයත් මෙහෙම තිබ්බට මේක කුණු වෙලා ඉදිමිලා නිල් වෙලා සැරව ගලලා පණුව ගහලා මේ විදිහට පස් වෙලා යනවා නේද කියලා විමසනවා. අන්න එහෙම ඇත්ත බලාගෙන යනකොට රාගී යටපත් කරගන්න පුළුව. එනිසා පිංගතුනේ ඔබ මේ බණහන අය සමහරලාවට අපි හැමෝටම මේවා කාලෙන් කාලටත් සමහරයින්න තමහර කාලෙකට හරියට තරහයන. කාලෙකට බොහෝම ඉවසනෝ බොහෝම උපාසකය වගේ. කාලයක් එනවා පුද්දුම කේන්තියනවා. සමහරලාවට කාලෙකදී රාගය බලවත්වෙන සමහරුන්. කාලෙකදී එහෙම නෑ. ඒ අයට හොඳට ඉගෙන ගන්නවා බණහනෝ හොඳට ඉන්න කෙලෙස් සිතුවිලි එච්චර හිතට බාධා කරන්න හිතට වද දෙන්න. කාලයක් එනවා හරියට රාගින් පීඩාවිදින කෙලෙස් බලවත් වෙච්ච කාල. එතකොට ඒ වගේ හිතේ ස්වභාවය හොඳට සිහියෙන් දැකලා ඒ ස්වභාවය අඳුනගෙන ඊට ගැලපෙන විදිහට අසුභය වඩන්න ඕන රාගේ බලවත්වෙනකොට. දවේශය ගොඩක් බලවත්වෙනකොට වැඩිපුර මෛත්‍රිය වඩන්න. ඊළඟට බුදු හාන්දුරු පෙන්නවා හිත විසිට දැම් මේ රාගදේශමෝ කාගෙත් තියෙනවා. එතකොට ඒවැ සමහරයට තියෙනවා හිතේ විතක්ක බලවත් විතර්ක අරක කොහොමද මේක කොහොමද ඒක කොහොමද හැම වෙලාම කලබලයි ඇවිස්සෙනවා හිත නිකං සාමානිකෙන ඔලු අවුල් වෙලා සමහරු කෙන මගේ ඔලුව දැන් අවුල් වෙලා තිය මට මොකුත් හිතාගන්න බෑ මොකක් කරන්නද හිතාගන්න බෑ මට කිසිම දෙයක් හරියට කරගන්න ඒ කියන්න අපිට පේනවා එහෙමනං යාගේ මනසේ සංසුන් භාවයක් නෑ හිත අවුල් වෙලා ඔලු අවුල් වෙලා එවැනි වෙලාවක බුදු හාන්දුරු පෙන්නවා මහනෙනේ ආනාපාන සති වඩ ආනාපාන සති භාවේ තබ්බා විතක්කෝ පංච විතර්ක සංසින්දනවා අර ඇවිස්සිච්ච හිත හරියට දූවිලි ඇවිස්සිච්ච බිමකට පොද වැස්සක් වැටුණවාගේ ඔබ දැකලා ඇති උදේට සාමාන්‍යයෙන් ඔය දූවිලි පිරිච්ච තැන් පාරවල් වල එහෙම තියෙන කඩවල කඩේ අරපු ගමන් මොකද කරන්න වතුර බාල්දියක් ගෙනල්ලා මිදුලට වතුර හිනවා එක්කෝ ටිකක් දියුණු වගේ පැත්තකන වතුර හෝසේකින් හරි වතුර අල්ලනවා
දූවිලි පිරිච්ච තැනක. එතකොට අපිට පේනවට දූවිලි ඇවිස්සිච්ච තැනකට වතුර වැටෙනකොට අපි හිතමුත් බුදුහාමුදුරන්ගේ උපමාව දූවිලි ඇවිස්සිච්ච පරිසරයකට පොද වැස්සක් වැටුණ කියන. අර නික අතින් ඉස්ස වගේ නෙවෙයි වැස්සක් වැටෙනවා පොඩි පොද වැස්සක්. අර දූවිලි ඔක්කෝම යටපත් වෙලා මුළු පරිසරයේම පැහැදිලි භාවයට පත්වෙන. ඒ වගේ හිත සංසිඳෙනවා, හිත පිරිසිදු වෙනවා, හිත පැහැදිලි වෙනවා. ඇවිස්සිච්ච කලබල හිතක් සැනින් සංසිදව ගන්න නම් ආනාපාන සතිය වැඩිපුර වඩන්න, බහුල වශයෙන් වඩන්න. ඊළඟට වැදගත්ම එක බුදුහාඳුරු පෙන්නවා අර භාවනා ක්‍රමවලින් අපි කෙලෙස් ඒ මට්ටමෙන් බලවත්වෙනකොට යටපත් කරනවා වගේම අපිට තියෙන මේ බිඳගන්නම බැරි ධර්මාවබෝධයට හානි කරන බලවත්ම දුෘෂ්ටිය සක්කාය දිට්ටිය මේ මම කොහෙන් ගත්තත් මේ මගේ ආත්මයක් තියෙනවා කියලා ආත්ම දුෘෂ්ටියක් තියෙන. ඊළඟට සක්කාය දිට්ටිය ප්‍රහාණය වුණත් කෙනෙකුට තියෙනවා අස්මිමානය මම වෙමී කියල හැඟීමක් තියෙන. ඒ අස්මිමානය නැතිවෙන්න අරහත් මාර්ගයේදී. ඔබහල ඇති අනාගාමි වෙච්ච කෙනාටත් රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියල සංයෝජන තියෙනවා. එතන මාන්නේ මම වෙමී කියෙන අස්මිමානයක් ඔහුට තියෙනවා. එතකොට මේ මමත්වය මේ මම මගේ මටෝන විදියට කරන්න පුළුව මේ ඇස කණ නාසේ මේ ඔක්කොම මගේ මටෝන විදියටයි මේ තියෙන්නේ. එතොට අර මම කියලා බැසගත්ත මේ දුෘෂ්ටිය නැතිවෙන්න නම් අනිත්‍ය සංඥා භාවේ තබ්බා. එයා වැඩිපුරම අනිත්‍ය සංඥා වඩන්න කියන. මතක තියාගන්න හැම වෙලාම මේ ඇස කණ නාසය දිවකය මනස ආයතනහය අනිත්‍යයි කියලා හොඳට අනිත්‍ය වසයෙන් බලන්න. ඇහැට පේන රූප කණට ඇහෙන සබ්ද නාසයට දැනෙන ගඳ සුවඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස හිතට එන අරමුණු ඒවට අපි කෙන බාහිර ආයතන හොඳට අනිත්‍ය වසයෙන් සිහි කරන්න. ඊළඟට මේ ආයතන හය ඇතිවන විඤ්ඥානය ඉස්පරසය විඳීම් චේතන පංච උපාදානස්කන්දය හොඳට බෙදාගෙන අනිත්‍යයි කියලා විමසිමස බලන්න. ඒ විදිහට අනිත්‍ය සංඥාව වඩනකොට මම මගේ මටෝන විදියට පවත්වන්න පුළුවන් කියන ඒ දුෘෂ්ටි අස්මිමානයත් එක්කම නැතිකරගන්න උපකාර වෙනවා අනිත්‍ය සංඥාව වැඩීම තුළ. එතකොට ඔන්න ඔය භාවනාක්‍රම 4 මේ ගිය සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්නපු භාවනාක්‍රම 4 කොහොමද අපි අපේ හිතේ එදිනෙදා බලවත් වෙන ක්ලේශයන් ගැන හිතෙන් දකිමින් අපි ඒක ප්‍රායෝගිකව අපි යොදාගන්න කියන එකයි අද දවසේ ඔබට කියලාද. දැන් මේක මහා අමාරු දෙයක් නෙමෙයි. ඔබට පුළුවන් ඔබ හිත දිහා සිහියෙන් බලන්න. ඔබේ හිත දිහා හොඳට බලන්න මගේ හිතේ ස්වභාවය දැන් මොන විදිහද. දැන් ඔබ හිතන්න ඔබට තරහ ගිය වෙලාවක් ඔබේ හිත දිහා බලනකොට තේරෙන්නේ නැද්ද මං දැන් කේන්ති ගිය වෙලාවක් මට තරහ ගිහිලා තියෙන්නේ. මගේ හිත දැන් මටත් පාලනය කරගන්න බෑ. මට සමහරුන්ට කේන්ති ගියාම වෙවුලනවා. කතා කරගන්න බෑ ස්රතු වෙනවා. එතකොට හොඳට සිහියෙන් තමන් දිහා බලනකොට තේරෙනවා තමන්ගේ ද්වේෂය බලවත්. ඊළඟට හිතේ රාගේ බලවත් වෙනකොට තේරෙනවා සිහියෙන් ඉන්න කෙනාට තේරෙනවා මට දැන් රාගේ බලවත් වෙච්ච වෙලා මට දැන් හරියට මගේ හිතේ රාගේ මතුවෙනවා කියලා තමන්ට තේරෙනවා. ඊළඟට අප හිතමු හිත විසිරිලා කලබලයි හිත ඇවිස්සෙනවා. මොකක්ද කරන්නේ සමාර්ගෙන මගේ ඔළුව නිකං අවුල් වෙලා තියෙන් මට නිකම් පිස්සු හැදෙන්න්න වගේ එහෙම කියන ඉන්නවා. අන්න එතකොට සීයෙන් දකිනකොට තේරෙනවා හිත විසිරෙනවා. ඊළඟට මමත්වය ආත්ම දෘෂ්ටිය ධර්මාවබෝධයට හානි කරන මේ සක්කාය දිට්ටිය ආදී අස්මිමානය ආදී මේ දෘෂ්ටිය දුරු කරගෙන යථාස භාවය කය තුළ අනිත්‍ය දුක් අනාත්ම වසයෙන් දකින්න නම් අනිත්‍ය සංඥාවම් බහුල වසයෙන් වඩා ඒ යන ගමනේ රාගේ මතු වෙනකොට අසුබේ බලවත්ව වඩා දවේශයේ බලවත්වෙනකොට මෛත්‍රිය පැත්ත බලවත් කරන්න හිතේ විසිරීම බලවත්වෙනකොට ආනාපාන සතිය වඩා ඔය වගේ ජීවිතය හොඳට සිහියෙන් හිත දිහා බලාගෙන භාවනා කරන්න හිත දමනය කරන්න උත්සාහ කරන්න. තින් එහෙමනම් පින්වතුනි මේ ධර්මය අපි උත්සාහ කරොත් ප්‍රතිඵල ලබන්න පුළුවන් ඕපනයිකයි තමා තුළින් ඊළඟට මේ ධර්මය ගුණයක් තින සන්දිිට්ටිකයි මේ ජීවිතය ප්‍රතිඵල ගන්න පුළුවන්. මේක මේ මැරුණට පස්සේ දැම් බෑ ඒක පස්සේ ලැබෙන දෙයක් ඊළඟ ආත්මය තමයි දැන්නම් එහෙම එකක් නෑ. මේ ධර්මය මේ ජීවිතය ප්‍රතිඵල ගන්න පුළුවන්.
සන්දිට්ටිකයි කියන්නේ ඒක ධර්මයේ තියෙන උතුම්ම ගුණයක්. අකාලිකයි. කාටවත් කියන්න බෑ ඔය ප්‍රතිඵල ලැබුණේ බුදුහාඳුරනේ කාලේ අදට ඕක වලංගු නෑ කියන්න බෑ කාටවත්. අකාලිකයි. ඒ කාලෙත් ධර්මය අවබෝධ කරා නම් ප්‍රතිඵල ලැබුවා. අදත් අවබෝධ කරොත් ප්‍රතිඵල ලැබෙනවා. අනාගතෙත් ඒ ධර්මය අනුගමනය කරොත් ප්‍රතිඵල ලැබෙනවා. අකාලිකයි. ඕනම කෙනෙකුට මේක නිකන් කියෝවා කෝකෝ හරියන්නෑ කියක ඉන්නවා. බුදුහාඳුරු පෙන්න්නනවා ඒහි පස්සික ඇවිල්ල බලන්න. මේක පුරුදු කරලා බලන්න තමා කොහොමද බලන්නේ ඕපනයිකෝ තමා තුළින් බලන්න. තමාට පමුණවාගෙන තමා තුළින් බලන්න. තමන්ගේ ජීවිතය තුළින් ගලපල බලන්න. අන්න එතකොට තමන්ට ප්‍රතිපල් ලබන්න පුළුවන්. පච්චත්තං වේදි තබ්බෝ විඤ්ඥෝහි ප්‍රඥාවන්ත කෙනා. නුවන ඇති කෙනා තම නැන පමණින් මේ ධර්මය අවබෝධ කරන. ඒක අද පිංහතුනි තමන් දිහා හොඳට සිහියෙන් නුවනින් වීරියෙන් බලලා. තමන්ගේ හිතේ ඇතිවෙන කෙලෙස් ප්‍රහාණය කරන්න වීරිය ගත්ත නුවන යොදෝපු කෙනා තම තමන්ගේ නුවනේ වීරියේ ප්‍රමාණයට තම නැන පමණින් මේ ධර්මය ප්‍රතිඵල ලබාගන්න. ඒ නිසා ඔබටත් මේ බුද්ධ ශාසනයක් ලැබිච්ච වෙලා මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලා ලෝකෙ කොහේ හිටිය ඔබ ඇමරිකාව හිටියත් එංගලන්ත හිටියත් යුරෝපි පැත්ත හිටියත් ඔස්ටේලියාව හිටියත් ලංකාව හිටියත් උත්තරද්‍රවී පැත්ති දක්ෂිණද්‍රවේ ලෝකෙ මොන කෙලවරක ඔබ ජීවත් වනත් මේ ධර්මය ඔබට ඇහෙනවන මේ ධර්මය ඔස්සේ ඔබ ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවනං ඔබට කොතන හිටියත් එතන කල්්‍යාන මිට්ට සේවනය සද්ධර්මශ්‍රවනය තියෙනවා. යෝනිසෝ මනසිකාරයේ අහන ධර්මය තමා තුළින් විමසා බැලීමත් ධර්මයට අනුව ජීවත්වීමට කෙන දම්මානු දම් ප්‍රතිපදා. ඔන්න ඔය හතර තියෙනවනම් ඔබට ප්‍රතිඵල කරායන්න ධර්මය අවබෝධ කරගන්න පුළුව. තේ පිරිස ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියලපි ආශීර්වාද කරනවා.